හරි සුබෝදෑසන පුතේ හැමෝටම එහෙනම් ආයුබෝවන් කියලා ආදරෙන් අදත් පිළිගන්නවා අපි පන්තියට. අද අපිට කතා කරන්න තියෙන්නේ මේ සතර කම්මන්තරණේ පාඩමේ අවසාන ප්‍රශ්නත් එක්ක තමයි අද අපිට පන්තියේ කෙරීගෙන යන්න තියෙන්නේ. එතකොට මේ වෙනකොට අපි මුලින් තියෙන ප්‍රශ්න හතරම කතා කරලා අවසන් වුණා පුතේ. එතකොට වචන විනාශකාරී ලෙස භාවිතෙන් සමාජයට විය හැකි හානි පාඩම ඇසුරින් විමසන්න කියන ප්‍රශ්නයත් එක්ක තමයි අද අපිට පාඩම සාකච්ඡා කරගෙන යන්න තියෙන්නේ. right. එතකොට අපි ප්‍රශ්නය ගැන පොඩ්ඩක් කතා කරලා ඉවරලා අපි උත්තරේ ලියාගෙන යන්. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් මේ ප්‍රශ්නයේදී අහන තේමාව තමයි දරුවනේ සමාජයට වෙන්න පුළුවන් විය හැකි හානි. සමාජයට විය හැකි හානි. එතකොට සමාජයට හානියක් වෙන්නේ කොහොමද? මොකක් නිසාද? මොකක් හරහාද? වචන විනාශකාරී ලෙස භාවිතයෙන්. මොකක් නිසාද වෙන්නේ? වචන විනාශකාරී ලෙස භාවිතා කිරීම තුළින් මොකද පුතේ සිද්ධ වෙන්නේ? සමාජයට ලොකු හානියක් සිද්ධ වෙනවා. එතකොට මේකෙදී මේ සතර කම්මන්තරණේ එහෙම නැත්නම් මේ උමන්දා කතාවස්තුව තුළ අපි කතා කරගෙන යද්දී අපිට ප්‍රධාන වශයෙන්ම හම්බෙච්ච ප්‍රධාන චරිත දෙකක් තිබුණා. එකක් තමයි කවුද? කො කතා කරන්න බලන්න. එක්කෙනෙක් කවුද? එක්කෙනෙක් තමයි මහෞෂධ පඬිතුමා. අනිත් එක්කෙනා තමයි කවුද? ඔව් අන්න හරි පුතේ බොහොම හොඳයි. කවුද? කේවට්ට. එතකොට මහෞෂධ පඬිතුමා සහ මේ කියන කේවට්ට මෙන්න මේ චරිත දෙක ඇතුළත සිද්ධ වෙන හරි අපූර්ව කතා ප්‍රවෘත්තියක් තමයි මේ නිර්මාණය තුළ අපිට සාකච්ඡා කරන්න තියෙන ළමයි. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම මේ වචන විනාශකාරී ලෙස භාවිතා කිරීම තුළින් සමාජයට වෙන්න තියෙන හානි පිළිබඳව කතා කරගෙන යද්දී පුතේ මෙන්න මේ කේවට්ට මූලික කරගෙන තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. මොකද මෙතනදී අපේ අවධානය යොමු වෙන්න ඕනි පැහැදිලිවම මේ සම්පූර්ණයෙන්ම සතර කම්මාන්තරණය ඊට පස්සේ මියුළු නුවර වටලෑම ඊට පස්සේ මේ යුද්ධෝපාය යෙදීම ඊට පස්සේ ධර්ම යුද්ධය නේ ඔය කියන සෑම අවස්ථාවකදීම තමන්ගේ ආත්මාර්ථකාමීත්වය වෙනුවෙන් තමන්ගේ සේනාව පාවලා දුන්නු තමන්ගේ සමාජය පාවලා දුන්නු ඊට පස්සේ ජීවිත විනාශ කරන්න උත්සාහ කරපු කිසිම විදිහකින් අනුකම්පාවක් දයාවක් නොතිබෙච්ච මේ කේවට්ටාචාරින්ගේ චරිතය තුළින් මොනතරම් හානියක් සිද්ධ වුණාද කියන එක ගැන පිළිබඳව අපිට මේ වෙනකොට හොඳ අවබෝධයක් තියෙනවා පුතේ. එතකොට මතක තියාගන්න අන්න එයා හරහා තමයි එයාගේ වචනය තුළින් තමයි මුලින්ම මේ වචන විනාශකාරී කියන කතන්දරේ අපිට සාකච්ඡා කරන්න තියෙන නිසා අපිට මේ පාඩම තුළ මේ අවසාන ප්‍රශ්නය කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම අපේ සාකච්ඡාවට බඳුන් වෙන ප්‍රබලම චරිතය බවට පත් වෙන්න කේවට්ටාචාරින්ගේ චරිතයට හැකි වෙලා තියෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. රයිට්. අපි එහෙනම් ප්‍රශ්නේ ලියාගමුකෝ මුලින්ම. හරි ලියාගත්තම දැන් පුතේ. හරි සර්. හරි.
අපි එහෙනම් ලියාගෙන යන ගමන් අවශ්‍ය උදාහරණ කරුණුත් එක්ක ප්‍රශ්නය කතා කරගෙන යන උත්තරේ හරි. අපි එහෙනම් මුලින්ම අලුත් ඡේදය පටන් ගන්නවා මේ විදිහට. යහපත් සමාජයක අභිලාෂයෙන් සුමිහිරි වදන් භාවිතය යහපත් සමාජයක අභිලාෂයෙන් සුමිහිරි වදන් භාවිතය සිදු වන අතර අමිහිරි වදන් භාවිතයකින් සිදුවන්නේ සමාජයට මහත් වූ විනාශයකි. එකී සන්දර්භය මනවින් සාකච්ඡා කිරීමේදී සන්දර්භය කියන්නේ ළමයි මාතෘකාවට. ඒ සන්දර්භය මනවින් සාකච්ඡා කිරීමේදී උමන්දාවේ සතර කන් මන්ත්‍රණය මේ සඳහා නිතැතින්ම පාදක කරගත හැකිය. පාදක කරගන්නවා කියන්නේ ළමයි මුල් කරගන්නවා කියන අදහස. පාදක කරගත හැකිය. මේ ඒ පිළිබඳ සනිර්දර්ශනාත්මක විමසුමකි. ඔන්න පුතේ පළවෙනි ඡේදය අවසන් කරා. එතකොට මතක තියාගන්න ප්‍රශ්නේ උත්තරේ බවට පත් කරගත්තා. වෙන වෙන කතන්දර අපි උඩට යොදන්න උත්සාහ කරේ නැහැ. ඒ නිසා ප්‍රශ්නේ තුලින්ම තමයි අපි පිළිතුර ආරම්භ කරේ. දැන් එතකොට ඔන්න පිළිතුර සඳහා ප්‍රවිෂ්ඨ වීමක් අපි මෙතනදී සිද්ධ කළා තියෙනවා ප්‍රධාන වශයෙන්ම. හරි. එතකොට ඔන්න දැන් අපි යනවා දෙවෙනි ඡේදයට මේ විදිහට. පාඩම ආරම්භයේදීම අපට හමුවන කේවට්ටගේ ක්‍රියාකලාපය වන්නේ
යමෙකුට යම් හානියක් සිදු කර යමෙකුට යම් හානියක් සිදු කර යමෙකුට යම් හානියක් සිදු කර ස්වකීය සිතුම් පැතුම් ඉටු කර ගැනීමයි. ඒ සඳහා ඔහු ඒ සඳහා ඔහු ඒ සඳහා ඔහු බහුල වශයෙන් යොදාගත්තේ විනාශකාරී ස්වභාවයකින් යුතු නැත්නම් විනාශකාරී ස්වභාවයෙන් යුතු වාග්මාලාවකි වාග්මාලාව කියලා කියන්නේ දරුවනේ වචන සමූහයක් කියන එක. වචන සමූහයක් වාග්මාලාවකි. ඒකටම ලියන්න. බ්‍රහ්මදත්ත රජුගේ මගුල්ලුවනේදී ඒ සඳහා ඔහු මූලික ආරම්භය ගනී. වචන විනාශකාරී ලෙස භාවිතයෙන් සමාජයට විය හැකි හානි පිළිබඳ උචිත අනාවරණයක් එකී අවස්ථාවෙන් මෙසේ පිළිබිඹු කරගත හැකිය. ඔකට අපිට එනවා උද්ෘතය. පුතේ ඔයගොල්ලෝ යන්න දෙවෙනි පිටුවට.
උන් හැමදෙනාම ජීවිත විනාශයට පමුණවා ගඟ දියට දමා. මෙන්න මේ කොටස. ඔන්නක ලියා ගන්නකො. රූලක් කරලා උද්දෘතකම දාලා ඔයාලා නෝට් එක ලියන කළු පෑනෙන් නම් උද්දෘතේ නිල් පාටින් ලියන්න. නෝට් එක ලියන නිල් පාටින් නම් උද්දෘතේ කළු පාටින් ලියන්න. ලියුණාම කියන්න. ඉවරයි සර්. තාම ලියනා ඉන්නවද පුතේ? හරි. එතකොට මේ ඔතන අපි ඔකට අදාළ යට මේ ඡේදෙත් ලියලා අපි කතා කරමු මොකද ඔය අවස්ථාව ඔකට සම්බන්ධ වෙන්නේ කියලා. මෙහෙම ලියන්නකෝ පුතේ අලුත් ඡේදකින්. 100ක් රාජධානිවල රජදරුවන්ගේ 100ක් රාජධානිවල රජදරුවන්ගේ 100ක් රාජධානිවල රජදරුවන්ගේ ජීවිත පිළිබඳ මොවුන් දෙපළ ජීවිත පිළිබඳව මොවුන් දෙපළ කියන්නේ බ්‍රහ්මදත්ත රජතුමයි කේවට්ට බමුණයි. මොවුන් දෙපළ සීමා මායිම් නිර්මාණය කරගන්නේ සීමා මායිම් නිර්මාණය කරගත්තේ කියලා ලියන්න පුතේ. සීමා මායිම් නිර්මාණය කරගත්තේ විනාශකාරී වචන කිහිපයක එකතුවෙනි. විනාශකාරී වචන කිහිපයක එකතුවෙනි. දෛවයේ වාසනාවකට ඒක තමයි දෛවයේ දෛවය කියලා ලියන්න දන්නවනේ. දෛවය දෛවයේ වාසනාවකට දෛවයේ වාසනාවකට දෛවයේ වාසනාවකට එවන් අවස්ථාවක් සිදු නොවූ බව එවන් අවස්ථාවක් සිදු නොවූ බව ජාතක කතා කරුවා ඉදිරිපත් කරන්නේ ජාතක කතා කරුවා ඉදිරිපත් කරන්නේ ජාතක කතා කරුවා ඉදිරිපත් කරන්නේ ජාතක කතා කරුවා ඉදිරිපත් කරන්නේ
ඉදිරිපත් කරන්නේ විනාශකාරී වදන්වල සර් මුලින්ම කියන්නකෝ. ඔයාට ලියාගන්න පුළුවන් වුණේ කොතනට වෙනකන්ද? සර් උද්දෘත පාඩම් පස්සේ ලිව්වේ නැහැ. හරි. මෙහෙම ලියන්නකෝ. දෛවයේ වාසනාවකට එවන් අවස්ථාවක් සිදු නොවූ බව ජාතක කතා කරුවා ඉදිරිපත් කරන්නේ පුතේ කවුරු හරි කියන්නේ එතනින් අන්තිමටම ලියපු කොටස. ඒ මම ඒ කියපු තැන ඉඳන් ඉස්සරහට ලියපු කොටස කවුරු හරි කියන්නේ ඉදිරිපත් කරන්නේ කියන තැන ඉඳන් විනාශකාරී වදන් වල ඉතරයි right විනාශකාරී වදන් වල හරි පුතේ thank you විනාශකාරී වදන් වල ප්‍රබලත්වය මනවින් ඉස්මතු කරමිනි හරි එතකොට පුතේ දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි විනාශකාරී වදන් භාවිතය නිසා සමාජයකට වෙන්න පුළුවන් හානි. දැන් ඇත්තටම අද උනත් බලන්නකෝ ගම්වල ඉන්න මිනිස්සු සමහර තැන්වල ඉන්න මිනිස්සුන්ගේ කට කතා ඕපදූප නේද? ඔය වගේව නිසා මිනිස්සු මොන තරම් අපහසුතාවයට පත් වෙනවද බලන්නකෝ. සමහර මිනිස්සු මහා බොරු කියනවා ඇත්ත වගේ. එතකොට ඒව දිහා ඒවා අහගෙන ඉඳලා සමහර මිනිස්සු ඒවා විශ්වාස කරනවා. එතකොට සමාජ මාධ්‍ය ජාලාවල මොන තරම් බොරු ප්‍රචාර යනවද? එතකොට මොකද වෙන්නේ? ඒව තුලින් සමාජයට මොනතරම් හානියක් සිද්ධ වෙන්න පුළුවන්ද? තේරෙනවද? ඒ නිසා දැන් අර මට මතකයි මේ පහුගිය දවස්වල මේ ඔය Facebook වල එහෙම ෂෙයා වුණා හරියට මේ ඉස්කෝලේ පටන් ගන්නවා කියලා. බලනකොට ඒ පෝස්ට් එකේ අර ගිය අවුරුද්දේ දාපු පෝස්ට් එක 2020 අවුරුද්දේ දාපු පෝස්ට් එක තමයි දිනේ හිඩින් කරලා දිනේ මකලා පෝස්ට් එක තරක් ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න අන්න බලන්න සමාජ. ඒතර මිනිසුන්ගේ සැලසුම් වල මොනතරම් මේ අක්‍රමවත් භාවයක් ඒ තුලින් නිර්මාණය වෙනවද? එතකොට බලධාරීන් මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? එතකොට ඒකෙන් ප්‍රතිලාභ ගන්න අය මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? එතකොට මේ තරම් ව්‍යසනයක් තියෙද්දී දරුවෝ මොනතරම් දිගිඩියාවකට පත් වෙනවදනේ? අන්න බලන්න. ඒ නිසා මේ වර්තමාන සමාජයේ වුණත් මේකට ඕන තරම් උදාහරණ අපිට තියෙනවා. එතකොට මේ කතාව තුළ අපි මේ කතා කරපු කොටස තුළින් පැහැදිලි වෙන්නේ පුතේ දැන් කේවට්ටාචාර්යන් සහ චුලනී බ්‍රහ්මදත්ත රජතුමා දෙන්නත් එක්ක මගුල් වෙනට ගිහිල්ලා කන ලංකාගෙන බොහොම අපූර්වවට හරි ලස්සන උපදූපයක් කරා වෙනවා. හරිද? එතකොට ඒකට තමයි දරුවනේ අපි කියු එකක් කියලාද සතර කම්මන්ත්‍රණය කියලා. එතකොට මේ සතර කම්මන්ත්‍රණය හතරක් ඇතුළත සිද්ධ වෙන නිසා මේකට සතර කම්මන්ත්‍රණය කිව්වා. එතකොට මේ සතර කම්මන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය උනේ 100ක් රජදරුවන්ගේ විනාශයට 100ක් රජදරුවන් විනාශයට පත් කිරීම. එතකොට මේ විනාශයට පත් කිරීමේදී අවසාන වශයෙන් කේවට්ට කියනවා රජතුමනි අන්තිමටම අපි කරන්න ඕනේ වෙන මොකවත් නෙමෙයි මොකද්ද කරන්න ඕනේ රාමැඩිල්ලේ හිඳුවාලා විෂ යොදා කරන ලද්දා වූ රා අනුභව කරවා වුන් හැමදෙනාම ජීවිත විනාශයට පමුණුවා ගංගදියට දමා ඔන්න බානතර මේ මිනිස්සෙක් දෙන මහා පටු කැත ආකල්පයෙන් බලන්නකො එතකොට අර මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නම් කියලා එකගෙන වෙලා ඒ මිනිස්සුන්ට වස විස දාලා ආහාර ද්‍රව්‍ය දීලා රා දීලා මස් වර්ග දීලා නේද? එතකොට ඒ දේවල් ලබා දීලා මොකද කරන්නේ? ඒගොල්ලෝ උන්ගේ ජීවිත විනාශය එතනදිම සිද්ධ කරනවා. ඒ ජීවිත විනාශය සිද්ධ කරාට පස්සේ ඒගොල්ලන්ගේ මෘත ශරීර මොකද කරන්නේ? ගංගදියට පා කරලා හරිනවා. ආන් බාන. එතකොට එයාගේ වදන් තුල මොන තරම් හානිය සමාජයට වෙන්න තිබුණාද? කේවට්ටගේ ඒ වදන් භාවිතය තුල. ඒ කියන්නේ දැන් රාජධානි වල මේ ප්‍රධාන රට මේ කියන්නේ මේ ප්‍රධාන පුරවැසිය බවට පත් වෙන්නේ එක්කෝ නදන ජනාධිපතිතුමානේ
එතකොට ඉස්සර කවුද උනේ? රජතුමානේ. නේද? එතකොට ඒ වගේ රජවරු 100ක් මරණයට පත් කරනවා කියන්නේ මොන තරම් ජාතික අපරාධයක්ද? බලන්න. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මෙන්න මේ කියන අවස්ථාව තුළින් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මොකද්ද දරුවනේ? මේ වචන විනාශකාරී ලෙස භාවිතා කිරීම කේවට්ටගේ චරිතය තුළ හරි අපූර්වට රචකයා ඉදිරිපත් කළ තිබුණා කියලා. හැබැයි දෛවයේ ජාතිය වාසනාවකට ඒ දේ සිද්ධ කරන්න පුළුවන් කමක් ලැබුණේ නෑ පුතේ. කවුරු නිසාද? කවුරු නිසාද ඒක මගහැරුණේ කියන්න බලන්න. කවුරු නිසාද? කවුද මේ සිද්ධිය සම්පූර්ණ? අන්න හරි. මහෞෂධ පඬිතුමාගේ උපදේශ මත එතුමාගේ යෝධයෝ ටික තමයි මේ සම්පූර්ණ මේ ක්‍රියාදාමයේ ව්‍යර්ථ කරලා දැමේ. ඒක තමයි උතන සිද්ධ වෙන හරි අපූර්ව සිදුවීම. රයිට්. එතකොට පුතේ ඔන්න ඔය කියන අවස්ථාව අපිට මේක එක සාධකයක්, එක උදාහරණයක්, එක සාක්ෂියක් විදිහට අපිට කතා කරන්න පුළුවන් බොහෝම අපූර්වට. රයිට්. අපි යන පුතේ අලුත් ඡේදයකට මෙහෙම ලියන්න. මහෞෂධ පඬිතුයන්ගේ යෝධයන් විසින් සිදු කළ මහෞෂධ පඬිතුයන්ගේ යෝධයන් විසින් සිදු කළ ජයපානෝත්සව ව්‍යර්ථය නිසා ජයපානෝත්සව ව්‍යර්ථය නිසා ජයපානෝත්සව ව්‍යර්ථය නිසා ජයපානෝත්සව ව්‍යර්ථය නිසා කුපිත වූ බ්‍රහ්මදත්ත රජු කෑගසන්නේ කුපිත වූ බ්‍රහ්මදත්ත රජු කෑගසන්නේ දැඩි කෝපයෙනි එකී කෑගැසීම තුළ ගැබ් වී තිබූ 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 ගැබ් වෙලා කියන පුතේ අන්තර්ගත වෙලා අපි කියන්නේ දැන් දරු ගැබ කියලා අපි වචනයක් පාවිච්චි කරනතර ගැබ කියන්නේ ඇතුලේ තියෙන කියන අර්ථයක්නේ. කුසේනේ අම්මලා දරුවෝ දරාගෙන ඉන්නේ. ආන්නේ වගේ තමයි ගැබ් වී කියන්නේ. කෑගැසීම තුළ ගැබ් වී තිබූ සමාජයේ විනාශකාරී ස්වභාවය කී කෑගැසීම තුළ ගැබ් වී තිබූ සමාජයේ විනාශකාරී ස්වභාවය ඔහු කිසිසේත්ම අවබෝධ කරගෙන නොමැත. අවබෝධ කරගෙන නොමැත.
සිය සේනාව අමතා සිය සේනාව අමතා ඔහු සිදු කරන සිය සේනාව අමතා ඔහු සිදු කරන සිය සේනාව අමතා ඔහු සිදු කරන ප්‍රකාශය තුළින් මේ වග අවබෝධ කරගත හැකිය. මේ වග අවබෝධ කරගත හැකිය. මේ වග අවබෝධ කරගත හැකිය. අවබෝධ කරගත හැකිය. එමෙන්ම එතුලින් සිදුවන්නට ගිය සමාජයට විය හැකි හානිය පිළිබඳ සමාජයට විය හැකි හානිය පිළිබඳ රචකයා නැත්නම් කතුවරයා රචකයා සහෘදයාගේ සිතේ අපූර්ව චිත්ත රූපයක් මවා පානු ලබයි. අපි යනවා පස්වෙනි පිටුවට. යනවා මෙන්න මෙතනට. කඩුවෙන් කපාවිය කියලා මෙතනට වෙනකන් ලියාගත්තා නම් හරි. මම පුතේ මෙන්න මෙතනට. ඒව පින්වත්නි මියුළු නුවර ගොස් වේදේහ රජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා පියා. ඔතනින් එනවා දෙපයින් මැඩගෙන හිඳ ජයපානීය බොම්ම ආනේ සේනාව ගමනට සැරසීගෙනන පරිද්දෙන් විධානය කර එතනටකම් වෙනවා. අපිට මේ පොඩි කොටස ලිව්වත් ওই ප්‍රශ්නෙට ඔය අදාළ තැනට ප්‍රමාණවත් වෙනවා පුතේ. රයිට්. ඔක ලියා ගන්නකො ලියලා ඉවරනම කියන්න හරි කියලා. හරි සර්. හරි සර්. හරි. තව ලියන අය ඉන්නවද පුතේ? නෑනේ. හරි. මෙහෙම ලියන්න. ඕකෙත් අපි ලියලා කතා කරමු. යටි ලියන්න පුතේ.
සිය සිතට නැත්නම් ස්වකීය සිතට සිය සිතට එක්වර පැමිණි ආවේගයත් සමග සිය සිතට එක්වර පැමිණි ආවේගයත් සමග ආවේගයත් සමග බ්‍රහ්මදත්ත රජුගේ සිය සිතට එක්වර පැමිණි ආවේගයත් සමග බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රකාශය විනාශකාරී ස්වභාවයක්ම ගෙන ඇත. විනාශකාරී ස්වභාවයක්ම ගෙන ඇත. මිනිස් ජීවිතවල වටිනාකම නොසිතූ මිනිස් ජීවිතවල වටිනාකම නොසිතූ මොහු සමාජයට විශාල හානියක් සිදු කරන්නට ප්‍රයත්න ගැන උත්සාහය කියන එක ප්‍රයත්න ගත්තේ විනාශකාරී වදන් නිතැතින්ම භාවිත කරගත් හේයිනි. හරි. එතකොට මතක තියාගන්න ළමයි දැන් අපි හැම වෙලේම ප්‍රශ්නයත් එක්කම යන්න ඕන. තේරුණානේ? දැන් අර අපි කතාවට කියන්නේ දැන් අර දෙලුයි කෑවට කිසි ක්වොලිටියක් නැහැ නේ. දෙලුයි කෑවට නේ දෙලුත් කනවා ආයි දෙල් කනවා. ඒතර දෙලුයි මොනවද කන්න ඕනේ පුතේ? දෙලුත් එක මොනවද කන්න ඕනේ? දෙල් සම්බලා එහෙම කනකොට මොනවද සාමාන්‍ය ඔයගොල්ලෝ කාලා තියෙනවද? දෙල් කන්නේ මොනවත් එකද තම්බලා? ඈ දෙල් කාලා නැද්ද? දෙලුයි පොළොවේ කන්න ඕනේ. පොළොවේ කන්න ඕනේ. දෙලුයි කෑවට වැඩක් නැහැ නේ. එතකොට අන්න ඒ වගේ මම මේ කියන්න හැදුවේ මෙතනදී සිද්ධ වෙන්නේ හරියට අන්න ඒ වගේ වැඩක්. ඒ කියන්නේ තුරණී බ්‍රහ්මදත්ත රජතුමාගේ හිතේ තියෙන කේන්තිය පිට කරගන්න බැරි නිසා මොකද්ද කියන්නේ? ඵලයව ගිහිල්ලා හරියට මොනවා වගේද? කියනවා මෙන්න මෙහෙම. වේදේහ රජුරුවන්ගේ ඉස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපාපියා. මොකද්ද කියන්නේ? ඒතොර
අර දැන් මේගොල්ලන්ගේ බෙලි ටික ඔක්කොම කපලා ගෙනහල්ලා හරියට මොකක් වගේද? කල් කුරුම්බ ගෙඩි වගේ. ගොඩක් ගැහුවා වගේ අරගෙන එන්නලු. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මේවා මෙතුමා කියනවනේ මේගොල්ලන්ගේ ඔලු ගෙනහල්ලා අපි අර කොමුඩු බානවා වගේ නේද පොඩි කළා දාමු කියලා. එතකොට අන්න බාන. එතකොට ජීවිතයක වටිනාකම පිළිබඳව කිසිම අවස්ථාවක නොසිතූ. දැන් අපි මොන ආගමෙන් වුණත් බෞද්ධ දර්ශනයෙන් වේවා, කතෝලික ආගමෙන් වේවා, හින්දු ආගමෙන් වේවා, ඉස්ලාම් ධර්මයෙන් වේවා මොන දෙයකින් වුණත් මේ පුද්ගලයෙක්ගේ ජීවිතයක් ආරක්ෂා කර ගැනීමට ලොකු වගකීමක් ඒ හැම ආගමික දර්ශනයක් තුළ ඉදිරිපත් කරලා තියෙනවානේ. නේද? මිනිස්සෙගේ ජීවිතය කරදරයක් වෙච්ච වෙලාවක විපතක් සිද්ධ වෙච්ච වෙලාවක බේර ගන්න ඕනේ කියන එක හැම දර්ශනයක් තුළම තියෙන දෙයක් නේ පුතේ. ඒක සජීවී ස්වභාවයෙන් තියෙන දෙයක් නේ. නේද? එතකොට ඒ දේ පිළිබඳව කිසිදු තැකීමක් නොකරපු චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මොකද්ද කියන්නේ? තමන්ගේ සේනාවට අණ කරනවා ගිහිල්ලා අර මේ මොකද්ද මේ ජයපානෝත්සවයේ සම්පූර්ණ ව්‍යර්ථ කරපු නිසා ඒකේ කේන්තිය පරිමහ ගන්න බැරි කමට ඒකේ තියෙන සම්පූර්ණයෙන්ම කේන්තිය නැති කරගන්න බැරි කමට ගිහින් කියනවා මියුළුණුවරට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම වේදේ රජතුමා ඇතුළු අනිත් අයගේ ඔලු කපාගෙන බෙලි කපාගෙන අරගෙන එන්න කියලා. එතකොට බලන්න මෙතුමා හීනකින්වත් හිතුවේ නෑ මේ වචන ටික මං ආවේගයත් එක්ක පිට කරාට මේ වචන ටික මගේ ආවේගයත් එක්ක මම පිට කරාට මෙතනින් එහාට සිද්ධ වෙන හානිය මොකක්ද කියලා එයා කිසිසේත්ම හිතුවේ නෑ. අද සමාජය වුණත් බලන්නකෝ. අද සමාජය වුණත් බලන්නකෝ. මිනිස්සු මොන හරි දෙයක් කිව්වට පස්සේ එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා හිතන්නේ නෑ. තමන්ගේ හිතට එන ආවේගයත් එක්ක මේ වචන ටික ප්‍රකාශ කරන යනවා. හැබැයි පුතේ එතනින් එහාට සිද්ධ වෙන දේ ගැන කිසිම වෙලාවක අවබෝධයක් නැහැ. මිනිසුන්ගේ ජීවිතයක් පවා නැති වෙන්න පුළුවන්. මිනිස්සු තරහ වෙන්න පුළුවන්. මිනිස්සු ආය කවදාවත් තමන්ගේ සමීපයට නොයන මට්ටමට වෙන්න පුළුවන්. ඒ නිසා වචනය කියන්නේ දැන් අර අපි කතාවට කියන්නේ මොකද්ද? රටවට කර වැට බැන්දත් හටවට කරනම් වැට බඳින්න බෑ කියලා. තේරුණානේ? ඒ නිසා අන්න ඒ වගේ කට කියන එක අපි හරිය අපූර්වවට ලස්සනට පරිස්සම් කරගන්න ඕනේ. කට කියන එක බොහොම ප්‍රියශීලී විදිහට තියාගන්න ඕනේ. තව කෙනෙක් අප්‍රියශීලී නොවන විදිහට. ඒ නිසා ඒක තමයි අපිට මෙතනදි කියන්නේ. ඒ නිසා මොනතරම් කේන්තියාවත් මොනතරම් කෝපය අපි ගත්තත් පොතේ අපේ හිතට එන ආවේගයත් එක්ක අපි තව කෙනෙකුට ප්‍රකාශ කරන වචනවලදී අපි දෙපාරක් නෙමේ 100,000 වාරයක් අපි හිතන්න වෙනවා. ඒක තමයි මෙතනදී අපිට පැහැදිලි කරන දේ. රයිට්. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. ඒතර ඒ කාරණාව තමයි මේ අවස්ථාව තුළ ඉස්මතු කරලා තියෙන්නේ. මොනවා ගැටලුවක් තිබුණා පාඩම කරුණාට අහන්න. රයිට්. ඊට පස්සේ අලුත් ඡේදයකට අපි යනවා. මෙහෙම ලියන්නකෝ. අපරෙත් දෙන්න. alright මෙහෙම ලියන්න පුතේ. යුද්ධෝපාය කොටසේදී අප ප්‍රස්තුතය සනාථ කිරීම පිණිස අපූර්ව අවස්ථාවන් කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි. මියුළු නුවර තුලට ජලය
කොමා දාලා ලියන්න පුතේ. ධාන්‍ය හා දරගෙන යාම වළක්වා නගරවාසීන් දුර්වල කොට මියුළු නුවර අල්ලා ගැනීමට බ්‍රහ්මදත්තයින් සමගින් කේවට්ට බමුණා මාන බලන සුදුසු අවස්ථාවක් එනකන් ඉන්නවා. මාන බලමින් සිටි. කුඹුරේ තියෙන මානකොක්කෙක් කියලා නේද? මාන බලමින් සිටි. එම අවස්ථාවන් වලදී කේවට්ටගේ මුවින් පිට වූයේ සමාජයට හිතැති වදන් නොවේ. සිත් පිත් නැති නීච පුද්ගලයෙකු ලෙස නීච කියන්නේ පහත් කෙනෙකුද? නීච පුද්ගලයෙකු ලෙස වචන විනාශකාරී ස්වභාවයෙන් භාවිත කොට සමාජයට විශාල හානියක් සිදු කරන්නට ඔහු මෙසේ වෙර දරයි. දරුවනේ ඔයාලා යන්න
alright. පුතේ ඔයගොල්ලෝ යන්නේ 11 වෙනි පිටුවට. අපි 4 වෙනි එකේනේ. මේ තියෙන. මෙතන පල්ලෙහාට යනකොට පළවෙනි ඡේදෙ මැද හරිය තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ කොටස ලියා ගන්න. පුතේ ලියලා විනාඩියක් ඉන්න මට විනාඩියක් දෙන්න. කීප දවසක් පෙන්නවතා ලන්නා පෙන්වලදී ක්ලාන්ත වූවාහු. හරි. හරි. උද්ෘතය ලිව්වා. ඒකට යට තියෙන පොඩි ඡේදයක් තියෙනවා. අපි ඒකත් ලියාගෙන ඉවරලා උද්ෘතය පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. මෙහෙම ලියන්න පුතේ. ජල පරිභෝජනය නතර කර ජල පරිභෝජනය නතර කර ජල පරිභෝජනය නතර කර නුවර වැසි කර කියන තැනට පුතේ කොමාවක් දාන්න. නුවර වැසියන්ව හාමත් කොට නුවර වැසියන්ව හාමත් කොට නුවර වැසියන්ව හාමත් කොට සිදු කරන්නට වෙර දැරූයේ සිදු කරන්නට වෙර දැරූයේ කරන්නට වෙර දැරූයේ කෙතරම් පාපතර ක්‍රියාවක්ද කෙතරම් පාපතර ක්‍රියාවක්ද කෙතරම් පාපතර ක්‍රියාවක්ද එසේම 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 නුවර වැසියන්ගේ බත්පත පවා නුවර වැසියන්ගේ බත්පත පයන තයන්න බත්පත පවා අහිමි කිරීමට පවා අහිමි කිරීමට පවා අහිමි කිරීමට කේවට්ටගේ විනාශකාරී වදන් භාවිතය අන්න බලන්න හැම වෙලේම අපි ප්‍රශ්නෙත් එක්ක යන්න ඕනේ හොඳේ විනාශකාරී වදන් භාවිතය කියන එක අපේ මාතෘකාව. එතන ඒක හැම වෙලේම අපේ ඔළුවේ තියෙන්න ඕනේ. දැන් අර මම එදත් කියවනේ කොවිඩ් ප්‍රසංගතයේ හැමෝේ මාක්ස් එකක් පළඳින්න නැතුව හරියට දෑන් දෙක පිරිසුදු කරගන්න නැතුව පාරට බැස්සොත් එහෙනම් මොකද වෙන්නේ? කියන්න බෑ මොන වෙයිද කියලා. නේ? ඒ නිසා ඒ තත්ත්වෙත් එක්ක පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මාක්ස් එක සැනිටයිසර් එක නේද? එතකොට ඒ වගේ දේවල් අපි නිවැරදිව හරියට පාවිච්චි කරන්න ඕනේ. ආන්න එතකොට හැම වෙලේම අපි යම් අසංගතයකින් ආරක්ෂා වීම සඳහා යම් ක්‍රියාකාරකමක් අපි ජීවිතේට අරගෙන තියෙනවා. එතකොට හැම වෙලේම අපි ඒකත් එක්ක තමයි ඉන්නේ. මේ දවස්වල මාධ්‍ය ගත්තට පස්සේ ටීවී එක, රේඩියෝ එක, ඊට පස්සේ මේ පත්තරේ මොන හැම දෙයක් ගත්තත් පුතේ ඔකත් එක්කනේ යන්නේ. තේරුණාද? එතකොට මිනිස්සුන්ට හැම වෙලේම මේක මතක් කරවන්න. ඉතින් ලයිට් කනවා දිහා බැලුවොත් මිනිස්සුන්ට පේන්නේ කොරෝනා පෝස්ටර් එක. තාපයක් දිහා, බැම්මක් දිහා, පොල් ගහ දිහා තුත්තිරි ගස් වලින්ම ගහන්න බැරි ඉන්න අවුලක් නැහැ. නැත්නම් ඒවත් ගහනවා නේද? ඒ තරම් මිනිස්සුන්ට මේ අමතක වෙන නිසා. හරි. එතකොට අපි මොකද කරන්න ඕනේ? අපි ප්‍රශ්නෙට උත්තරයක් ලියද්දි හැම වෙලේම ප්‍රශ්නෙත් එක්කම අනුගත වෙලා කෙලින්ම ඉස්සරහට යන්න ඕනේ. ඒ සීමාවේ කිසිදු අවස්ථාවක පිටපණින්න හොඳ නැහැ. පිට පැන්නොත් එහෙම මොකද වෙන්නේ? අපිට අර මාක්ස් එකක් නැතුව පාරේ ගියා වගේ වෙනවා. තේරුණාද මම කියන එක? හරි. අපි ලියනවා. ඊට පස්සේ ක්‍රියාවක්ද අහිමි කිරීමට කියවට්ටගේ විනාශකාරී වදන් භාවිතය උත්සාහගෙන ඇත. විනාශකාරී වදන් භාවිතය උත්සාහගෙන ඇත. පුතේ ඔයාලට උද්ෘතය ලියාගත්ත කලින් එතනම තියෙනවා මේ
12 වෙනි පිටුවේ ඉන්න මම කියන්න. දැන් අපි මේ කතා කරේ 11 නේ. 12 වෙනි පිටුවේ තියෙනවා මේ තියෙන දෙවෙනි ඡේදේ. මෙන්න මෙතන. හොඳට මතක තියාගන්න. ඔයාලා ඕක ලියන්න ඕනි අර විචාරයේ කියන්නේ මේ අපි වාක්‍ය ලියාගෙන ගියේ පේලියටමයි. ඒ වාක්‍යයකටමයි උද්ෘතේ ලියන්න ඕන. උද්ෘතකමා දාලා රූල් ඇරලා එහෙම ලියන්නේ නැතුව අර ලියාගෙන ගියේ ඡේදෙම ඉස්සරහට ලියාගෙන යන්නකො ඉස්සලම. ලියලා වෙරිච්ච ගාම කියන්නේ. හරි සර්. හරි හැමෝම ලියවද පුතේ? හරි. එතකොට ඕක ඉස්සරහට යන්නෙන් දැන් ඔන්න පාටේ මේ පාට නෙමෙයි මේ පෑනේ පාට මාරු කරන යන්නෙන් එය ගම්ම්‍යමාන වේ. එය ගම්ම්‍යමාන වේ. එය ගම්ම්‍යමාන වේ. හරි. එතකොට මොකද්ද මේ කියන්නේ දැන් කේවට්ටාචාර්යන් සහ කවුද අපේ චෝලනී බ්‍රහ්මදත්ත රජතුමෝ දෙන්නත් එක්ක ලෑස්ති වුණා මිරුණුවර හරි අපූර්ව උපක්‍රමයක් යොදවලා අල්ලගන්න. එතකොට එතනදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වෙච්ච කාරණා තුනක් තිබුණා. එකක් තමයි නුවර ඇතුළට ගෙනියන ජල මාර්ගය නවත්තන්න. නුවර ඇතුළට ධන දාන්නේ ගෙනියන මාර්ගය නවත්තන්න. නුවර ඇතුළට දර ගෙනියන මාර්ගය නවත්තන්න. මෙන්න මේ කියන අවස්ථා තුනම සම්පූර්ණයෙන්ම නතර කරලා ඒක ඇතුළේ මිනිස්සු හෙම්බත් කරවලා හාමත් කරවලා නේද? පිම්බත් වීසි වෙන ගානට හාමත් කරවලා මොකද කරන්න හැදුවේ? සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ව ග්‍රහණයටපත් කරගන්න තමයි මේ දෙන්නගේ උත්සාහය සම්පූර්ණයෙන්ම තිබුණේ ළමයි. හැබැයි පුතේ මතක තියාගන්න අන්න ඒ අවස්ථාවේදී මිනිස්සුන්ට මිනිස්සෙකුට දැන් අද වුණත් කන්න බොන්න දෙනවා කියන්නේ මොනතරම් පිනක්ද මොනතරම් කුසල කර්මයක්ද නේද? මනුස්සයෙකුට බත් කටක් දෙනවා කියන්නේ තිරිසන් සතුකට බත් කටක් දෙනවා කියන්නේ. එතකොට එහෙව් සමාජයක මේ නරුම මිනිස්සයා මේ නීච පුද්ගලයා කවුද? කේවට්ට. මේ පුද්ගලයා මොකද්ද කරේ? එයා සම්පූර්ණයෙන්ම නුවර ඇතුළට ගෙනියන මිනිස්සුන්ට කාලා ජීවත් වෙන්න තියෙන බත්පත නැති කරන්න හැදුවා. බොණ්ඩ තියෙන වතුර උගුර නැති කරන්න හැදුවා. කැඳක්, හාල් ඩිංගක්, වෑංජන ඩිංගක්, ලිපේ තියාගෙන කන්න තියෙන මේ දර ටික නැති කරන්න හැදුවා. ඒ නිසා බලන්න මොනතරම් මහ ගුණමක මිනිස්සෙක්ද කියලා. එතකොට මේ පුද්ගලයා ඒ සඳහා පාවිච්චි කරන වදන් කිහිපයක්. රජතුමනි බක්කන එක නතර වුණොත් එහෙම මිනිස්සු හාමත් වෙනවා. ඒ නිසා අපි හාල්නින එක නවත්තමු. මොන තරම් හිතක් පපුවක් නැති මිනිහෙක්ද බලන්නකෝ. නේද? ඊට පස්සේ මොකක්ද කියන්නේ? වතුර ගෙනියන එක නැවැත්තුවොත් එහෙම මේ මිනිස්සු හාමත් වෙනවා. රජතුමනි දර ගෙනියන එක නැවැත්තුවොත් එහෙම උන්ට උයාගෙන කන්න දෙයක් නැති වෙනවා. ආන්න බලන්න. ඒතකොට මොන තරම් පහත් විදිහට මේ කේවට්ටාචාර්යන් එතනදී තමන්ගේ චර්යා පද්ධතිය පෙන්වුම් කරන දිතිය නිසා එතන යා පාවිච්චි කරන විනාශකාරී වදන් භාවිතය නිසා සමාජයට වෙන්න ගිය හානියක් වුණා නම් එහෙම මහෞෂධ පඬිතුමා ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරපු නිසා තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු නිසා එතුමා හරි අපූර්වට මේ උපක්‍රම වලින් බේරුණා. තේරුණානේ? අර උපක්‍රමයේ වගේ අර දෙලුයි නෙතු දෙලුයි පොළුයි හරි ලස්සනට මහෞෂධ පඬිතුමා එතනදී අනුගමනය කරා. ඒ නිසා එතනදී මියලුණුවර වැසියන්ට ජීවත් කියන්නේ මේ අරගොල්ලන්ට නතු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පරිස්සම් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අන්න ඒ වදන් භාවිතය තුළින් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මොකද්ද? කේවට්ටාචාර්යන් තමයි මූලික උනේ. කේවට්ටාචාර්යන් සම්පූර්ණයෙන්ම තමන්ගේ වදන් භාවිතයේ සමාජයට හානියක් සිද්ධ වෙන්න ඕනි කියන මතයෙන්ම පාවිච්චි කරා කියන එක තමයි දරුවනේ අපිට උතනින් ඔප්පු වෙන්නේ. රයිට්. අපි ලියනවා මෙහෙම අලුත් ඡේදයකට අවසන් කරන්න කිට්ටුයි දැන්. යමෙකුට යම් පොරොන්දුවක් ලබා දෙන්නේ යමෙකුට
ළමෙකු යමෙකුට යම් පොරොන්දුවක් ලබා දෙන්නේ යම් පොරොන්දුවක් ලබා දෙන්නේ වචන භාවිත කරගනිමිනි වචන භාවිත කරගනිමිනි පාඩමේ සඳහන් ගඟෙන් එතර වූ මිනිසාගේ කතාව තුළ ගඟෙන් එතර වූ මිනිසාගේ අතුරු කතාව තුළ එහෙම ලියන්නකෝ ගඟෙන් එතර වූ මිනිසාගේ අතුරු කතාව තුළ අතුරු කතාව තුළ අතුරු කතාව තුළ අපූරු සාධකයක් අපූරු සාධකයක් අපූරු සාධකයක් අපූරු සාධකයක් අප ප්‍රස්තුතයේ සනාථ කරලීම සඳහා අප ප්‍රස්තුතය සනාථ කරලීම සඳහා අප ප්‍රස්තුතය සනාථ කරලීම සඳහා බෙහෙවින් උපකාරී වේ 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 සාධාරණයේ හමුවේ යම් වචනයක් සාධාරණයේ හමුවේ යම් වචනයක් සාධාරණයේ හමුවේ යම් වචනයක් අසාධාරණයකට ලක් වුවහොත් අසාධාරණයකට ලක් වුවහොත් නියත වශයෙන්ම එහිදී සිදුවන්නේ නියත වශයෙන්ම එහිදී සිදුවන්නේ නියත වශයෙන්ම එහිදී සිදුවන්නේ සමාජ විනාශයකි සමාජ විනාශයකි නැත්නම් සමාජ හානියකි සමාජ හානියක නැත්නම් සමාජ විනාශයක ගඟෙන් එතර කිරීමට ඉදිරිපත් වූ තැනැත්තා ගඟෙන් එතර කිරීමට ඉදිරිපත් වූ තැනැත්තා දැවැන්ත අසාධාරණයකට ලක් වූ අතර දැවැන්ත අසාධාරණයකට ලක් වූ අතර ඒ සඳහා උපයුක්ත වූයේ
ගඟෙන් ඈතර වූ පුද්ගලයා ගඟෙන් ඈතර වූ පුද්ගලයා සහ ගඟෙන් ඈතර වූ පුද්ගලයා සහ අවනඩුව විමසූ අවනඩුව විමසූ රාජ්‍ය තාන්ත්‍රික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ය නිලධාරීන්ය රටවැසියා වෙනුවෙන් කටයුතු කරන රටවැසියා වෙනුවෙන් කටයුතු කරන රටවැසියා වෙනුවෙන් කටයුතු කරන ඉහළ නිලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් ඉහළ නිලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් හරි මොකක්ද පුතේ කිව්වේ අන්තිමටම රට රටවැසියා වෙනුවෙන් කටයුතු කරන ඉහළ නිලධාරීන්ගේ නොසලකිල්ල විනාශකාරී සමාජයකට නිතැතින්ම හේතු වනු ලබයි නිතැතින්ම හේතු වනු ලබයි බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රකාශයක් තුලින් එකී අවස්ථාව මෙසේ පිළිඹු කරගත හැකිය 8 වෙනි පිටුවට යනවා අපි සෝරි 9 වෙනි පිටුවේ පළවෙනි ඡේදය මෙන්න මේ කොටස පේනවනේ හැමෝටම හරිද ළමයි හරි ලියලා ඉවරනම් කියන්න පුතේ
හරි හැමෝම ලිව්වද පුතේ? තව ලියනා ඉන්නවද? right. හරි. එතකොට මේ ඔතන මම පොඩ්ඩක් කියලා වෙලා අපි අන්තිම ඡේදයෙන් අවසන් කරමු. ඒ කියන්නේ මේ අවසානයේ උතනදී අපි කතා කරන්නේ මේ දැන් අර ගඟෙන් එතර වෙච්ච මිනිස්සයාට වෙච්ච ගඟෙන් එතර කරපු මිනිස්සයාට අසාධාරණයක් උනේ අර ගඟෙන් එතර ඒ කියන්නේ ගඟේ අතරමං වුණු පුද්ගලයා සහ ඒ පුද්ගලයාගෙන් සහ ඒ අවට සිටි රාජතාන්ත්‍රික නිලධාරීන්ගෙන් රජතුමා ගාවට ගියාට පස්සෙත් කිව්වා මෙයා කැමති දෙයක් ගන්න මෙයා දෙන දෙයක් ගන්න ඒකත් අරගෙන යන්න කියලා කිව්වා. හැබැයි ඒක දැකපු තලතා දේවී තමයි අවසානයේදී මොකද්ද කරේ? හරි අපූර්වවට මේ චෝලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ රාජසභාවේ 11 වෙනි පුරෝහිත තුමිය විදිහට රජතුමාට උපදේශ ලබා දෙන තැනැත්තියක් විදිහට එතුමිය බොහොම අපූර්වට මේ ප්‍රශ්නෙට උත්තරේ විසඳුවා. තේරුණානේ? එතකොට රජතුමා මොකද්ද කියන්නේ? රජතුමා කියනවා මෑණියෝ කියනවා පුත මේ යුක්තිය සලකාපියා කියව. ඊට පස්සේ කියනවා මේ පුතේ මේක හරියට විසඳපන්කෝ. ඔහොම බෑනේ මිනිස්සුන්ට අපිට යුක්තියක් ඉෂ්ට කරන්න. ඊට පස්සේ කියනවා මෑණියන් වහන්සේ මා දන්නේ බිබ්බණක් මේ. අනේ අම්මේ මන් දන්නේ මේ විදිහට විසඳන්න තමයි. උතරින් එහාට මම මොකවත් දන්නේ නැහැ. හරිද? ඉදින් ඔබ වහන්සේ අමුක්තක් දන්නාසෙක් වී නම් පසිඳුව මෙනෙවෙයි කිය. ඒ නිසා ඔබ වහන්සේ අලුත් විදිහකට දන්නව නම් ඔබතුමිය අලුත් විදිහකට දන්නව නම් මේක විසඳලා දාන්න. ආන්න බලන්න. රජ කෙනෙකුගේ ප්‍රකාශයක් වෙන්න බෑ ඒක. රජ කෙනෙකුට මේ මහජන නියෝජිතයෙකුට කිසිම වෙලාවක මම දන්නේ නැහැ. මම දැක්කේ නැහැ. මම හිටියේ නෑ. එහෙම කියන්න බෑ කිසිම වෙලාවක. එයා වග කියන්න ඕනේ මිනිසුන්ගේ ජීවිතවලට. තේරුණාද? ඒ නිසා චෝලනී බ්‍රහ්මදත්ත රජතුමා සමගගේ වගකීම සම්පූර්ණ මේ අවස්ථාවේදී පැහැර හැරියා. ඒ පැහැර හැරීම නිසා සිද්ධ වුණේ මොකද්ද? ලොකු විනාශයක් සිද්ධ වෙන්න ගියා. හැබැයි කොහොම හරි කමන්නේ තලතා දේවිය එතනට ඇවිල්ලා මේ අවස්ථාව සමතේකට පත් කරා. ඒ නිසා අපි මේ කියන්නේ වචන විනාශකාරී ලෙස ඔහේ හිතුමතේ විදිහට භාවිත කරොත් එහෙම මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඒක සමාජය තුළ ලොකු හානියක් බවට පත් වෙනවා. රයිට් පුතේ අපි අන්තිම ඡේද ලියනවා. සමාජයකට යහපත හෝ අයහපත තීරණය වන්නේ සමාජයක යහපත හෝ අයහපත තීරණය වන්නේ සමාජයක යහපත හෝ අයහපත තීරණය වන්නේ නිවැරදි වදන් භාවිතය තුළින්ය. නිවැරදි වදන් භාවිතය තුළින්ය. විනාශකාරී වදනකින්ම සමාජයට සිදුවන්නේ අවැඩක් පමණි. එමෙන්ම විශාල හානියකි. නැත්තම් ප්‍රශ්නේ තාදාල වචනේ වැටෙන්නේ නැහැ. එමෙන්ම විශාල හානියකි. මෙතෙක් අප දැන් ප්‍රශ්නේ අවසන් කරන්නේදී අන්තිම වාක්‍ය හොඳට මතක තියාගන්න. මෙතෙක් අප පාඩම ඇසුරෙන් සාකච්ඡා කළ ඇයි මම පාඩම ඇසුරෙන් කියලා දුන්නේ? පාඩම ඇසුරෙන් කියලා දුන්නේ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන මොකක් කියලාද? වචන විනාශකාරී ලෙස භාවිතයෙන් සමාජයකට විය හැකි හානිය පාඩම ඇසුරෙන් විමසන්න. ඒ නිසා තමයි පාඩම ඇසුරෙන් කියලා අවසානට දෙන්නේ. නැත්නම් අපි අර මාක්ස් නැතුව ඇවිද්දා වගේ වෙනවා. පාඩම ඇසුරෙන් සාකච්ඡා කළ කරුණු මගින්
සාකච්ඡා කළ කරුණු මගින් ගම්‍යමාන වන්නේද යතහෝක්ත ප්‍රකාශයයි. යතහෝක්ත ප්‍රකාශයයි. යතහෝක්ත ප්‍රකාශයයි. විනාශකාරී වදනකින් සමාජය තුළට සිදු කරන හානිය පාඩම ඇසුරෙන් මෙසේ තහවුරු කරගත හැකිය. හරි. හරි. එතකොට පුතේ ওই විදිහට අපි සතර කම්මන්තරණේ කතා කරපු සියලුම ප්‍රශ්න වලින් తాවකාලිකව ඉවත් වෙනවා. මොකද අපි ඉස්සරහට ආයෙ නැවතත් පුනරීක්ෂණයක් කතා කරනකොට ওই සම්බන්ධව අපි කතා කරනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම පෙළ පොතට අදාළව තියෙච්ච ප්‍රශ්න ටික ඔච්චරයි කතා කරන්නේ. එතකොට ඊට අමතරව ඕගොල්ලන්ට අපි ප්‍රශ්න පත්‍රවල ආපු ප්‍රශ්න ඒ වගේම ඔයාලගේ ටියුට් එකේ මම ප්‍රශ්න කීපයක් දීලා තියෙනවා. එතකොට දැන් ඔයාලට සතර කම්මන්තරණේ ප්‍රශ්න 4ක් මේ වෙනකොට ඕගොල්ලෝ කතා කරලා තියෙන. එතකොට සාමාන්‍ය විචාර ප්‍රශ්නයක් ගැන 4ක් නෙමෙයි 5ක්. එතකොට විචාර ප්‍රශ්නයක ප්‍රවේශය ඊට පස්සේ මැද අවසානයේ මේකේ අවස්ථා 3 පිළිබඳව ඔයාලට හොඳ අවබෝධයක් මේ වෙනකොට තියෙනවා. හරිද? එතකොට නිතර මේක කියවන්න. එතකොට මේකේ ලියලා තියෙන ක්‍රමවේද ටික හොඳට බලන්න. තේරුණානේ? ඒ නිසා අපි පළවෙනි පඩිපෙළට නැකලා දෙවෙනි එකට යන්නේ පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට නගින්න පුළුවන් නම් විතරයි. තේරුණානේ? එතකොට කවදාද දවසක අමාරුවෙන් පඩිපෙළ වල ටික උඩට නැගලා ගියාට පස්සේ ආපස්සට බලපුවම අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. මම කොච්චර මහන්සි එකේ දුරට ආවේ. ඒ වගේ විචාරවල ගැටලු තියෙන ඒවා අපි ව්‍යාකරණ ටිකත් ඉස්සරහට කතා කරනවා පුතේ. මම මේ දවස්වල මේ පාඩම දිගට කෙරෙන්න ඕන නිසා තමයි මේ සාහිත්‍ය ටික කතා කරගෙන ආවේ. ඊට පස්සේ අපි අර කලින් දවස්වල වගේ සියලුම පන්ති වල ළමයි එකට දාලා අපි ව්‍යාකරණ පන්තියේ පොදු එක දවසක් දාගෙන කරනවා. ඒ නිසා මේ දවස්වල මේ පෙළ පොතේ පාඩම් ටික කොහොම හරි ඉවර කරගන්න ඕන නිසා තමයි මේ දවස්වලම මූලිකත්වය ඒකට ලබා දුන්නේ. ඒ නිසා ව්‍යාකරණ ටිකත් කරන හොඳයි. හරි. එතකොට පුතේ ඒ නිසා මතක තියාගන්න ආපස්සට බලපුවම අපිට සතුටු වෙන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. ඒ නිසා එතකොට ඔයාලට මම දැන් පන්ති උරුණාට පස්සේ ගෲප් එකට මැසේජ් එකක් දාලා තියන්නම්. ඕගොල්ලන්ට අභ්‍යාසයක් කරන්න. එතකොට ඒ අභ්‍යාසයේ හෙට අපි ආයේ පන්ති තියෙනවා. හෙට හවස 5ටනේ අපේ පන්තිය පටන් ගන්න. එතකොට බොහෝ දුරට 7:00 විතර වගේ වෙනකන් පන්තිය තියෙන්න පුළුවන්. මොකද අපි හරි. එහෙනම් අපි අදට සමුගමු. එහෙනම් අපි අලුත් පාඩමකින් හෙට හම්බෙමු. පාඩමේ පන්තියේ උරුණාට පස්සේ මම ඔයාලට මෙසේජ් එකක් දාන්නම් මොකද කරන්න ඕනේ අභ්‍යාසය කියලා. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි. එහෙනම් පුතේ ඔක්කොටම ආයුබෝවන්. ආයුබෝවන්. හරි. හරි සර්. හරි පුතේ. ආයිබෝවන් සර්. thank you. හරි පුතේ.